ආයුබෝවන් සුබදැසනක් වාසනාවන්ත ජයග්‍රාහී දවසක් ප්‍රාර්ථනා කරනවා. ඔබ එකතු වෙන්නේ 7 වෙනි පැය සමගින්. විශේෂයෙන්ම දැන් මේ දිනවල සමාජයේ කතා බහට ලක් වෙන මාතෘකා අතර කොරෝනාව ප්‍රධානයි, කොරෝනාව ප්‍රබලයි. ඊට අමතරව සමාජයේ දැන් ඊයේ දවසේත් අපි දැක්ක මේ සම්බන්ධයෙන් සිදුවීම් ගණනාවක් වාර්තා වෙනවා. විශේෂයෙන්ම පාස්කුවේ දුන ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපි දැක්ක හතුදු මැල්කම් කාන්දේල රංජිත් හිමිපාණන් පවා ජනාධිපතිතුමන්ගෙන් මේ පිළිබඳව කරුණු විමසල් ලිපියක් යොමු කරනවා. ඒ සඳහා ඊයේ දවසේ අපි දැක්ක ජනාධිපති නීති අංශය විසින් පිළිතුරු ලබා දීලා තියෙනවා. ඉතින් මේ කෙසේ වෙතත් ඊයේ සිද්ධ වෙච්ච සිදුවීම රිෂාඩ් බදුදින් මන්ත්‍රීවරයා නැවතත් රක්ෂිත බන්ධනාගාරගත කරනවා. ඒ පාස්කුවේ දුන ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිද්ධ කරන අතරතුර ඉතින් මේ කටයුතු කාරණා පිළිබඳවත් කතා බහ කළ යුතුයි. ඒ නිසා අද දවසේ 7 වෙනි පැය අපි වෙන් කරගත්තා මේ පිළිබඳව විශේෂයෙන් අවධානය යොමු කරන්න. පාස්කු ත්‍රස්ත ප්‍රහාරය දැන් මේ වෙනකොට විමර්ශනවල ප්‍රගතිය සහ මේ සමාජයේ මතයක් තියෙන පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණයක් ඉටු වුණාද කියන කාරණාව පිළිබඳව අපි කතා කරන්න සූදානම්. ඒ සඳහා අපි සුදුසුම කෙනාට ආරාධනා කළා. අපි හඳුනා ගනිමු කවුරුන්ද කියන වගේ. එතුමන් ජනාධිපති නීති අධ්‍යක්ෂ ජෙනරාල් ජ්‍යෙෂ්ඨ නීතිඥ හරිගුප්තා රෝහණ දිර මහත්මයා. සුබ උදෑසන ඔබතුමාට. සුබ උදෑසන. ආරම්භයක් විදිහට හරිගුප්ත මහත්මයා මේ අපි කාදිනල් හිමිපාණන්ගේ ලියුමෙන්ම පටන් ගමු. වහන්සේ සඳහන් කරන විදිහට දැන් මේ වින්දිතයන්ට සාධාරණයක් ඉටු වෙලා නැහැ. විශේෂයෙන්ම 253කට වැඩි පිරිසක් මිය ගියා. තවත් පිරිසක් තුවාල ලැබුවා. වින්දිතයන් බොහෝ ප්‍රමාණයක් ඉන්න පවුල්වල සමාජිකයන් ඔවුන් බලාගෙන ඉන්න යුක්තිය සාධාරණයේ ඉටු වෙනකම් මොනවද රජයක් විදිහට ඔබතුමන්ලා මේ වෙනකොට කරලා තියෙන්නේ? කිසිම දෙයක් කරලා නැද්ද අර කියන විදිහට? මෙහෙමයි ඇත්ත වශයෙන්ම මුලින්ම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන්න ඔබ රූපවාහිනිය ආයතනයට ස්වාධීන රූපවාහිනිය ආයතනයට නෑ මේක අපි මුලින්ම කෙටියෙන් පිළිතුරක් දෙනවා නම් ඔබ අහපු ප්‍රශ්නෙට ගත යුතු සියලුම ක්‍රියාමාර්ග මේ සම්බන්ධයෙන් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් එතුමාගේ උපදෙස් මත ඒ අංශයන් සියල්ලම එකට කටයුතු කරමින් අරගෙන තියෙනවා. ඉතින් ඇත්ත වශයෙන්ම කාඩිනල් මැල්කම් රංජිත් කාඩිනල් උතුමාණන්ගේ ප්‍රශ්න කිරීම තිබුණා දිගටම. ඒ වගේම අපි දන්නවා 2019 ඒ බෝම්බේ පිපිරිච්ච අවස්ථාවේ ඉඳලා කාඩිනල්තුමා ක්‍රියා කරපු ආකාරය. ඉතින් ඇත්ත වශයෙන්ම මේ ඒ බෝම්බේ පිපිරිච්ච අවස්ථාවේ වෙච්ච ඒ විශේෂයෙන් කතෝලික ජනතාවට ඒ සිදුවෙච්ච මරණ තුවාල ඊට අමතරව ඒ අනාථ වෙච්ච දරුවන්ගේ ප්‍රශ්නය ඉතා දරුණු ප්‍රශ්නයක් අපි පිළිගන්න ඕන. ඒ අවස්ථාව සමාජ ගැටලුවක්. ඒ අවස්ථාවේදී ඇත්ත වශයෙන්ම කාඩිනල් උතුමාණන් නායකත්වය ගනිමින් ඒ වෙනත් ප්‍රශ්න ඇති නොවන ආකාරයට මහජන කැළඹීම් ඇති නොවන ආකාරයට ඒ කතෝලික ජනතාව ඇතුළු ශ්‍රී ලාංකික ජනතාවට ආගමික නායකත්වය සපයමින් එතුමා ඒ ක්‍රියා කරපු ආකාරය ඉතා විශිෂ්ටයි. ඒක මම මුලින්ම කියන්න ඕන. ඊට පස්සේ අපි දන්නවා මම කෙටියෙන් කියනවා නම් 2019 සැප්තැම්බර් මාසේ 21 වෙනිදා හිටපු ජනාධිපතිතුමා විසින් ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරනු ලැබුවා. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක්ද සිල්ව මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මේ පාස්කු ඉරුදින සිදුවෙච්ච බෝම්බ පිපිරීම් මාලාවේට වගකියුත්තන් කවුද? මෙවැනි සිද්ධියක් නැවත ඇති නොවන්න කටයුතු කළ යුත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන් සොයන්න විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව. ඒ පරීක්ෂණ කොමිෂන් සභාවේ කටයුතු ඒකාකාරයෙන්ම යන අවස්ථාවේදී තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා 2019 නොවැම්බර් මාසේ ජනාධිපති ධූරයට පත් වුණේ. ඒ පත් වුණාට පස්සේ එතුමාගේ ප්‍රමුඛ කාර්යයක් වුණේ මේ එතුමා විශේෂයෙන් එතුමා ජනවරම ලබා ගන්න කොටත් පවසා සිටියා මේ පාස්කු ඉරුදුන ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිය යුතු සියලු දෙනාට තරාතිරම නොබලා නීතිමය මගින් කටයුතු කරනවායි කියලා. ඒ අනුව ජනාධිපතිතුමා පත් වුණාට පස්සේ මේ පාස්කු ජනාධිපති කොමිෂන් සභාවේ සමාජිකයන් සමග සාකච්ඡා කරා. ඒ වගේම කාඩිනල් උතුමාණන් සමග සාකච්ඡා කරාම කාඩිනල් උතුමාණන් පවසා සිටියා දැනට පත් කරලා තියෙන සමාජිකයන් සියල්ලම ඒ ආකාරයෙන්ම තියාගෙන මේ ජනාධිපති කොමිෂන් සභාව ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යන්නේ.
වෙන්නේ කියලා. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් මෙම කටයුත්ත නිසි පරිදි කරගෙන යන්න අවශ්‍ය සියලුම අවශ්‍යතාවයන් සැපුවා මේ ජනාධිපති පරීක්ෂණ කොමිසාරියට. ඊට පස්සේ මේ ජනක්ද සිල්වා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුතුමා ප්‍රමුඛ මේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට මේ අවසන් වාර්තාව සහ අනෙකුත් සාක්ෂි අඩංගු වෙළුම් 70 ගණනක් විශාල ගණනක් පිටු 8000 ගණනක් තිබුණා. ඒ සියල්ල බාර දුන්නා. අපි මේ දකින අවසන් වාර්තාව. මේ අවසන් වාර්තාව 2021 ජනවාරි මාසේ 31 වෙනිදා අතරම බාර දුන්නේ. ඊට පස්සේ මුලින් බාර දුන්නේ නජිත් ඉංග්‍රීසි ඒ ඔරිජිනල් එක ඉංග්‍රීසි කරලා තිබේ මුල් පිටපත. ඒ අනුව මේ ඉතා පිටු රාශියක් තියෙන හින්දා බොහොම පරිස්සමෙන් පරිවර්තනය කළ යුතු වුණා. ඒ අනුව ජනාධිපතිතුමා ඒ පරිවර්තන කාර්යය සඳහා බාර දුන්නට පස්සේ පෙබරවාරි 18 වෙනිදා ඒ පරිවර්තනය හම්බුණා. ඊට පස්සේ අපි දන්නවා ජනාධිපතිතුමාගේ උපදෙස් ක්‍රියාමාර්ග රාශියක් ගත්තා. ඉතින් කාඩිනල් උතුමාණන් විමසා සිටිනවා වගේම ඒ සම්බන්ධයෙන් අපි මොන වගේ දේවල්ද කාඩිනල් හිමිපාණන් විමසලා තිබේ ජනාධිපතිතුමාගෙන් මේ විමර්ශන සම්බන්ධයෙන්? නෑ විශේෂයෙන් එතුමා උනන්දුවෙන් බලා සිටින එතුමාගේ නායකත්වය දෙන ඒ කතෝලික ජනතාව වෙනුවෙන් ඒ අනුව එතුමාගේ වගකීමක් හා යුතුකමකුත් වෙනවා මෙසේ විමසීම. ඒ අනුව ජූලි 13 වෙනිදා මේ ජනාධිපතිතුමාට ලිපියක් යොමු කරමින් කාඩිනල්තුමා විමසා සිටියේ මෙම බෝම්බ මාලාවට වගකියයුත්තන් එසම් කුමන්ත්‍රණකාරී ක්‍රියාකාරීන් හෙළිදරව් නොකර සිටියොත් මියගිය ආබාධිතයන් වූ අහිංසක ජනතාවට සාධාරණයක් ඉටු වෙන්නේ නැහැ. එම නිසා ඔබතුමාගෙන් ඉල්ලා සිටින්නේ මේට සම්බන්ධ අයට තරාතිරම නොබලා මේ කටයුතු කරන ලෙස ඒ වගේම අවසානයේ කියා සිටිනවා එසේ කිරීමෙන් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයටත් නීතිය ආධිපත්‍යයටත් සාධාරණත්වයටත් ගරු කරන නායකයෙකු වන බවට ඔප්පු වනු ඇත යනුවෙන් සඳහන් කරනවා. එසේ කරන ලෙස ඔබතුමන්ගෙන් උදක්ම ඉල්ලා සිටමු. ඔබට දේව පිහිටයි යනුවෙන් ජාතික කතෝලික ප්‍රකාශක කමිටුව වෙනුවෙන් අතිගරු මැල්කම් කාඩිනල් රංජිත් කොළඹ අගරද ගුරුතුමා තමයි මේ ලිපිය යොමු කරේ. එතකොට නජිත් දැන් මං කියාගෙන ආවේ මේ අවසන් වාර්තාව ජනාධිපතිතුමාට බාර දුන්නට පස්සේ අපි ගත්ත පියවරවන් කෙටියෙන් කියනවනම් දැන් ජනවාරි 31 එහෙම නැත්නම් පෙබරවාරි 1 වෙනිදා තමයි ජනාධිපතිතුමාට මේ අතට හමු වුණේ. ඊට පස්සේ මෙය ඉදිරිපත් කරනු ලැබුවා කැබිනට් මණ්ඩලයට 2021 පෙබරවාරි 18 වෙනිදා. ඊට පස්සේ එදිනම පත් කරනු ලැබුවා අමාත්‍ය අනු කමිටුවක් සමල් රාජපක්ෂ ඇමතුමාගේ ප්‍රධානත්වයේ යටතේ අමාත්‍ය අනු කමිටුවක් පත් කරලා කියා සිටියේ මේ නීතිමය කාරණා සම්බන්ධයෙන් ගරු නීතිපතිතුමාට යොමු කරා මේ නීතිමය පියවර ගන්න අමාත්‍ය අනු කමිටුවෙන් ඉල්ලා සිටියේ මේ කොමිෂන් වාර්තාවේ තවත් නිර්දේශ තියෙනවා. විශේෂයෙන් අධ්‍යාපනය සම්බන්ධයෙන් මේ මද්රසා පාසල් සම්බන්ධයෙන් ඒ වගේම මේ ජංගම දුරකථන ක්‍රියාත්මක වෙන හැටි ඒ වගේම මේ කොහොමද විද්‍යාත්මක විදියට සහ තාක්ෂණික විදියට මේ ත්‍රස්තවාදයට මේ උපකරණ යොදාගන්නේ යන ආදි වශයෙන් ඒවා සම්බන්ධයෙන් මොකක්ද යුතු ක්‍රියාමාර්ග. ඉන්පසු අපේ මෙම අවසන් වාර්තාව ගරු කතානායකතුමාට බාර දීලා පාර්ලිමේන්තුවේ සභාගත කරා. ඊට පස්සේ නීතිපතිතුමාට බාර දුන්නා. අපිට මොහොතක් දෙන්න හරිගුප්ත මහත්මයා මේ අපි වෙලා බලන්න. වංචි රසබලකායේ ආයන් බිස්කට්ස් දැන් අලුත් වෙලා. සාමාන්‍ය වර්ධනයට සහ සුවපත් දිවියකට නැන්ග්‍රෝ HMO ඔබේ දරුවාගේ දිවි මඟ පෝෂණය කරයි. හොඳ අපි කතා කරමු. ඔව්. නීතිපතිතුමාට බාර දුන්නාට පස්සේ ගරු නීතිපතිතුමා මාස ගණනාවක් තිස්සේ ඉතාමත් ප්‍රවේශමෙන් මේවා අධ්‍යයනය කරලා විශේෂ නීතිඥ මඩුල්ලක් පත් කරලා මේ සම්බන්ධයෙන් ක්‍රියා කරමින් සිටියා. දැන්
අවසාන වශයෙන් ඔබ ආපු ප්‍රශ්නෙට අවසාන වශයෙන් මට පැහැදිලිව කියන්න තියෙන්නේ අපි දන්නවා නීතිපතිවරයාට මේක බාර දුන්නට පස්සේ එතුමා තමයි නඩු පැවරීමේ කාර්යය කරන්නේ. මොකද රජයේ ප්‍රධාන නීති උපදේශකයා වෙන්නේ ගරු නීතිපතිතුමා. Principal Legal Advisor to the State. එතකොට එතුමා තමයි මේ කාරණා සියල්ල සලකා බලලා මේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තා ඒ සාක්ෂි සටහන් ඊට අමතරව තව එතුමට බලන්න වෙනවා පොලිස් ප්‍රකාශ තව ප්‍රකාශ ලබා ගන්න ඕන. එම නිසා මේ ඉතාමත් සීරුවෙන් කළ යුතු කාරණයක්. ඒ අනුව නීතිපතිතුමා මේ මාස ගණනාවක් මුල්ලේ මහන්සි වෙලා මෙහිදී ගරු නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මැතිතුමා විශේෂයෙන් පත් කරා අපරාධ නීතිය සම්බන්ධ විශේෂඥ නීතිඥවරයෙක්. මේ මම හිතන්නේ නීතිපති දෙපාර්තමේන්තුව අවුරුදු 30ක පමණ කාලයක් සේවය කරනවා වන මේ අතිරේක සොලිසිටර් ජෙනරල් ජනාධිපති නීතිඥ හරිප්‍රියා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් රජයේ අධිනීතිඥවරුන් 15 දෙනෙක්ගේ කණ්ඩායම වගේම ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන් ඒ වගේම ශ්‍රී ලංකා පොලිසියේ ත්‍රස්ත මර්දන ඒකකයේ නිලධාරීන් ඇතුළු 30 දෙනෙක්ගේ කණ්ඩායම මේ මාස කිහිපය තිස්සේ දිවා රාත්‍රී වෙහෙසමින් කටයුතු කරා. හොඳ ඔබතුමා කියන විදිහට නෑ වෙහෙසක් මහන්සියක් වෙන බව අපි දන්නවා. හැබැයි දැන් මල්කම් රංජිත් හිමිපාණන් සඳහන් කරන්නේ මේ පරීක්ෂණ බොහොම මන්දගාමීනේ. මේ බින්දිතයන්ට සාධාරණට වෙන තව කොච්චර කාලයක් ඇයිද මේ නීතියේ ස්වභාවයද මෙච්චර ඒ කියන්නේ මේ මෙතරම් කාලයක් ගත වෙනවද මේ නීති කටයුතු සඳහා? නෑ මේක ඉතා සංකීර්ණ කටයුත්තක් නේ. ඔබට මම කියන්නම් මේ සංකීර්ණතාවය පැහැදිලි වෙයි. දැන් ඊයේ ගරු නීතිපතිතුමා මේ අයට විරුද්ධව අධිචෝදනා පත්‍ර ගොනු කරලා බාර දීලා තියෙන අධිකරණයට. මම පොඩ්ඩක් කියන්නම් අජිත් ඒ අධිකරණයට බාර දීලා තියෙන අධිචෝදනා පත්‍රයේ ස්වභාවය. දැන් අපි දන්නවා කොච්චිකඩේ මේ සිද්ධිය සම්බන්ධයෙන් මරණ 56ක් තියෙනවා. තුවාලකරුවන් 145ක්. ඒ වගේම කටුවාපිටිය ඊට පස්සේ කිංස්බරි හෝටලය, ශැන්ග්‍රීලා හෝටලය, සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය, මඩකලපුවේ සියොන් දේවස්ථානය, ඊට පස්සේ නිව් ට්‍රොපිකල් දෙහිවල මේ ලැගුම්හල යන ආදි වශයෙන් තැන් කීපයක මේ සිදු වුණා. එතකොට ඒ තැන්වල මරණ රාශියක් සිදු වුණා, තුවාලකරුවන් රාශියක් සිදු වුණා. එතකොට මේ අධිචෝදනා පත්‍ර නිකුත් කරනකොට දැන් ඊයේ ගරු නීතිපතිතුමා මේ බාර දීලා තියෙනවා. මෙහි තියෙනවා නජිත් චෝදනා 23270. කල්පනා කරන්න. එතකොට ඒ චෝදනා 23270ක තියෙන අධිචෝදනා පත්‍රයක් තමයි ගොනු කරලා තියෙන්නේ. එතකොට පුද්ගලයන් 25 දෙනෙක් හඳුනාගෙන තියෙන ප්‍රධාන පුද්ගලයන් සැකකරුවන් විදියට. එතකොට ගරු නීතිපතිතුමා විසින් මෙම ත්‍රස්තවාදී ක්‍රියාවලට අනුබල දීම, ඒ වගේම පුද්ගලයන් මරණයට පත් කිරීම, ඒ වගේම බෝම්බ නිෂ්පාදනය කිරීමට දායක වීම යන කාරණා යටතේ තමයි නඩු පැවරීම සිදු කරලා තියෙන. විශේෂයෙන් අපි දන්නවා Prevention of Terrorist Act කියලා කියනවා. අපි කියන්නේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත. ඒ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත බොහොම ප්‍රබල පනතක්. ඒ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ තමයි මේ අයට විරුද්ධව නඩු පවරලා. හොඳ. හරිගුප්ත මහත්මයා මේ දැන් චෝදනා පත්‍ර 23000කට වැඩි ප්‍රමාණයක් ඉදිරිපත් වෙලා තියෙනවා. හැබැයි අපි දැන් තියෙන අධිකරණ පද්ධතිය හරහා මේ නඩු කටයුතු සිද්ධ කරනකොට මේ විමර්ශන සිද්ධ කරනකොට බොහෝ කාලයක් ගත වේ. දැන් පහුගිය රජය අපි දැක්ක අර විශේෂ මහා අධිකරණ ස්ථාපිත කරන උන් සඳහන් කළා අපි දිනපතාම නඩු අහනවා. මේ පහුගිය කාලේ විශේෂම මේ පිළිබඳව ලොකු ජනප්‍රියතාවක් තිබ්බ. දැන් එහෙම අදහසක් නැද්ද මේ නඩුව ඉක්මනට ඉවර කරගන්න මොකක් හරි විශේෂ මහා අධිකරණයක් ස්ථාපිත කරන්න? නෑ මෙහෙමයි ඒක නිවැරදිව කළ යුතු වෙනවනේ. දැන් පහුගිය කාලේ අපි දන්නවා FCID කියලා ආයතනයක් පිහිටුවලා ඒ ආයතනයේ පොලිස් ඕඩිනන්ස් පොලිස් සංවිධාන පනත රෙගුලාසි වලට පරිබාහිරව මේ ස්ථාපිත කරලා යම් විශේෂ මහාධිකරණ මගින් නඩු ඇහුවා. නමුත් දැන් ඒ නඩු වලට මූණ දෙන අයගේ නීතිඥවරුන්
මූලික විරෝධතාවයක් ගත්ත ගමන් ඒ නඩු අහක යනවා. ඒ නිසා ඒ විදියට නෙවෙයි ඒක තමයි මේක විධිමත්ව ගරු නීතිපතිතුමා මෙතරම් මහන්සි වෙලා මේ කටයුතු කළා. එම නිසා එතුමා ඉල්ලීමක් කළා තියෙනවා ඊයේ ගරු අගවිනිසුරුතුමාගෙන් අගවිනිසුරුතුමාට තමයි එහෙම විශේෂ අධිකරණයක් පිහිටවීමේ බලය තියෙන්නේ. ඉල්ලීමක් කළා තියෙනවා මේකට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයක් පත් කරන්නේ කියලා අපි කියන ට්‍රයල් ඇට් බා කියලා පත් කරලා දිනපතා නඩු අහලා ඉතා ඉක්මනින් මේ නඩු අවසන් කරන්න කියන ඉල්ලීම කරමින් විශේෂ මහාධිකරණයක් පත් කරන්න ඉල්ලීමක් කළා තියෙනවා. බොහෝ දුරට මේ මාසය ඇතුළත ඒ විශේෂ මහාධිකරණය ගරු අගවිනිසුරුතුමා විසින් පත් කරා. හොඳ ඔය අතර මේ පහුගිය කාලේ බොහෝ දෙනෙක් කියපු කාරණා තමයි අපි දැක්ක විපක්ෂයත් මේ ප්‍රබල විදිහට චෝදනා කරනවා මේ පාස්කු ප්‍රහාරී මහමොලකරුවෙක් ගැන ආරම්භයේ ඉඳන් බොහෝ දෙනෙක් කියනවා දැන් එකවරක් අපිට මේ මාධ්‍ය වාර්තා දැක ගන්න හම්බුණා මහමොලකරු විදිහට නව්ෆර් මවුලවි. එතකොට තවත් පුද්ගලෙක් ඊට පස්සේ දැන් මේ විදිහට විපක්ෂයේ සහ මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවා සඳහන් කරන අපිට හෙලි කරන්න කවුද මහමොලකරු කියලා. එහෙම කෙනෙක් ඉන්නවද? නැත්නම් මේ දැන් ඔබතුමන් සඳහන් කළා 25 දෙනෙක්ට එරෙහිව මේ චෝදනා එල්ල වෙලා තියෙනවා කියන කාරණාව. අර එහෙම මහමොලකරුවෙක් ඉන්න පුළුවන්ද සහ නැත්නම් පිරිසක්ද ඉන්නේ? නෑ මෙහෙමයි. දැන් මහා මොල කරු කියලා එක්කෙනෙක් කියන්න බෑ. මේවා පිටිපස්සේ සමහරට ජාත්‍යන්තර සංවිධාන ඇතුළු දේශීය ත්‍රස්තවාදී සංවිධාන ඉන්නවා. ඉතින් ඒ සංවිධානවල ඉන්න අයගෙන් හඳුනාගත්ත පුද්ගලයන්ට විරුද්ධව තමයි නඩු දාන්නේ. එතකොට හඳුනාගත්ත පුද්ගලයෝ වගේම මේ අය සැකකරුවන් වනවාසේම ඔවුන්ගේ චෝදනා ඔප්පු කිරීමට අවශ්‍ය වන්නා වූ සාක්ෂි තිබිය යුතු. ඒ සාක්ෂි තියෙනවනම් තමයි අධිචෝදනා පත්‍රයක් ගරු නීතිපතිතුමාට ගොනු කළ යුතුයි. ඒ අනුව නීතිපතිතුමා විසින් ගොනු කරලා තියෙන අධිචෝදනා පත්‍රවල ඒ සැකකරුවන් ලෙස ඔබ කියපු පරිදි හඳුනාගෙන තියෙනවා මේ නව්ෆර් මවුලවි, ඒ වගේම සජිද් මවුලවි, ඊට පස්සේ මොහොමඩ් මිල්හාන්, සදික් අබ්දුල්ලා, ආදම් ලෙබ්බේ, නොහොත් ගෆූර් මාමා, ඒ වගේම මොහොමඩ් සනසඩීන්, ඒ වගේම මොහොමඩ් රිස්වාන්. අයිති මේ ප්‍රධාන පෙළේ අය සියලුම දෙනාම මේ 25 දෙනා අතර ඉන්න. සහරානුත් අතර ඉන්න. සහරාන් මෙහෙමයිනේ සහරාන් මිය ගිහිල්ලානේ. සහරාන් මිය ගියා. මිය ගිය අයෙක්ට විරුද්ධව නඩු පැවරීමක් කිරීමට හැකියාවක් නැහැ. නමුත් මේ මියගිය සහරාන්ගේ යම් දේපල තියෙනවා නම් ඒ වගේම මේ මියගිය සහරාන් ඇසුරු කරපු අය ඒ ක්‍රියාවලට අනුබල දීලා තියෙනවා නම් ඒ ඇසුරු කරපු අයට විරුද්ධව නඩු පැවරීම කළ හැකියි. ඒ වගේම ඔහුගේ දේපල තියෙනවා නම් මේක වැරදි විදියට මේ සම්බන්ධයෙන් යොදාගත්ත ඒ දේපල රාජසන්තක කිරීමක් කරන්න පුළුවන්. ඒක තමයි කළ හැක්කේ. නමුත් මේ අවසන් වාර්තාවේ පැහැදිලිව කියලා තියෙනවා දැන් මේ නීතිමය දඬුවම් දීම වගේම මේ කාරණා ඇති නොවන්න කළ යුත්තේ මොනවද කියලා සමාජයෙන් වශයෙන් ඒ කියන්නේ නීතිය ප්‍රතිසංස්කරණය කළ යුතු අන්දම අර මං කලින් කිව්වා වගේ මේ තාක්ෂණය ජංගම දුරකථන හරහා යොදා ගන්නා තාක්ෂණයේ ත්‍රස්තවාදී ක්‍රියාවලට යොදා ගන්නා එක වළක්වන්නේ කොහොමද යන ආදි වශයෙන් ඒ විශේෂ කරුණු රාශියක්. ඔයතර දැන් ඊයේ දවසේ හරිගුප්ත මහත්මයා අපි දැක්කා රිෂාඩ් බදුදීන් මන්ත්‍රීවරයාව නැවතත් රක්ෂිත බන්ධනාගාරගත කරනවා. අර ඔහු මේ විමර්ශන සම්බන්ධයෙන් සිදු කරන නඩු කටයුත්තක් වෙනුවෙන් තමයි මේ විදිහට අධිකරණයට ඉදිරිපත් කළා. ඉන්න අනතුරු රක්ෂිත බන්ධනාගාරගත කරන්නේ. අර තඹකම් හලේ ඒ අයිතිකරු නැත්තම් මේ අපි දැක්කා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සිද්ධ කරගත්ත ඒ තරුණයාට තබ ලබා දුන්න වකවානුවේ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ රිෂාඩ් බදුදීන් මන්ත්‍රීවරයා. ඉතින් ඔහුගේ උපදෙස් මත තමයි මේ විදිහට තබ ලබා දුන්නේ. ලබාගත් ලාභෙන් කොටසක් තමයි ඔය විදිහට බෝම්බ ප්‍රහාර එල්ල කරන පාවිච්චි කරේ කියන කාරණාවත් එක්කම රිෂාඩ් බදුදීන් මන්ත්‍රීවරයාව රක්ෂිත බන්ධනාගාරගත කරනවා. මේ නඩු කටයුතු අවසන් වෙන තෙක් තීන්දුව ඊ දවසේ ලබා දුන්නේ. දැන් බොහෝ දෙනෙක් කියන කාරණාව තමයි දැන් රිෂාඩ් බදුදීන් මන්ත්‍රීවරයාට අපි දැක්කා පහුගිය දවස්වල අර දැරිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙලා තිබා. ඉතින් මේ හැම දෙයක්ම අල්ලගෙන ආණ්ඩුව බලපෑම් කරනවා කියලා මතයකුත් වෙනවා. මොකක්ද ඔබතුමන් නිදහස් සහ ස්වාධීන අධිකරණ පද්ධතියක් තියෙනවද? ආණ්ඩුව මේ නඩු කටයුතු වලට බලපෑම් කරනවද? නෑ මෙහෙමයි. දැන් දැරියගේ සිද්ධිය ගන්නකො. ඒ දැරියගේ සිද්ධියයි අතර ආණ්ඩුවයි අතර සම්බන්ධයක් නැහැනේ. එතන සිද්ධියක් වෙනවනේ. මේ දැරිය මේ රිෂාඩ් බදුදීන් ඇමතුමාගේ නිවසේ සේවය කළ තියෙන මේ කාර්යයක් විදියට කියන විදියට. එතකොට ඒ දැරිය
පිලිස්සුම් තුවාල සහිතව රෝහලට ඇතුළත් කරාට පස්සේ මිය යනවා. එතකොට මේ මිය ගියාට පස්සේ යම්කිසි පුද්ගලයෙක් මිය ගියාට පස්සේ නීතිමය කටයුතු කරන එක ඒ නීති අංශවල වගකීමනේ. ඒකට රජයේ බලපෑමක් කිසිම අවස්ථාවක නැහැ. ඉතින් එතකොට ඒක ඒ ආකාරයෙන් සිදු වෙනවා. ඒ වගේම දැන් මේ තඹකම් හලා දාලා සිද්ධියේදීත් අධිකරණයට කරුණු වාර්තා වෙලා තියෙනවා. මේ තඹ කර්මාන්ත ඇමතිවරයා විදිහදී මේ තඹ ලබා දීමේදී මේ බෝම්බ ප්‍රහාරයෙන් මිය ගියේ නැත්නම් මරාගෙන මැරිච්චේ තරුණයාට මුදල් මේකෙන් ලැබිලා තියෙනවායි කියලා. එතකොට ඒ තරුණයාගේ බිරිඳගේ බැංකු ගිණුමට ලක්ෂ 20ක විතර මුදලක් බැරලා තියෙනවා. ඉතින් ඒ ආකාරයෙන් තමයි අපරාධ පරීක්ෂණ සහ අමාත්‍යවරයා අපි දැක්ක අමාත්‍යාංශ ලේකම්වරයාට කිහිපවරක් බලපෑම් කළා තිබ්බ මේ අපේ මිනිස්සුන්ට මේ තබ දෙන්න කියලා ඒ ආකාරයෙන් බලපෑම් එල්ල වෙලා තිබ්බයි කියලා අපි දැක්ක. ඒ දවසේ මාධ්‍ය වාර්තා තුලින් පළ වෙනවා. ඔව් ඒ කර්මාන්ත අමාත්‍යාංශ ලේකම්වරයාට අහලා තියෙනවා මොකද මේ අපේ මිනිස්සුන්ට මේවා දෙන්නේ නැත්තේ කියලා අනියම් විදිහට බලපෑම් කරලා තියෙනවා දැඩිව. ඉතින් ඒවා බලද්දී රජයකට නිකන් ඉන්න බෑනේ, නිහඬව ඉන්න බෑනේ. ජාත්‍යන්තරය දේශීය වශයෙන් මේ අයට වැරද්දක් කරා නම් මේ අයට විරුද්ධව අධිකරණයේ නඩු පවරලා නීතිය හමුවට ගෙනල්ලා සාක්ෂි තියෙනවා නම් ඒ ස්වාධීන අධිකරණ පද්ධතිය තුලින් අවශ්‍ය කටයුතු කළ යුතු වෙනවා. හොඳ. දැන් ඔය අතරේ මේ දැන් අපි දැක්ක පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට විශේෂයෙන්ම මැල්කම් කාන්දිල රජ හිමිපාණන් උපුටා දක්වන කරුණු මේ සියල්ල දැන් ඔවුන්ට සාධාරණයක් කිටු වුණාද? අපි දන්නවා ජීවිතයක් නැවතත් ලබා දෙන්න බෑ. අහිමි වෙච්ච අපේ ශරීරාංගවලට නැවතත් ශරීරාංග ලබා දෙන්න බෑ. හැබැයි මේ වින්දිතයන්ට සාධාරණයක් කිටු වුණාද? ඔබතුමන් ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙක් වශයෙන් කොහොමද මේක බලන්නේ? වින්දිතයන්ට හැම කියන්නේ ආකාර කිහිපයකින් කටයුතු කරන්න වෙනවා සාධාරණ ඉෂ්ට කරන්න. එක ප්‍රධාන කාරණයක් තමයි මේකට සම්බන්ධ අයට විරුද්ධව නඩු පැවරීම කටයුතු කරන එක. දෙවන කාරණය තමයි මෙවැනි සිද්ධීන් නැවත ඇති නොවන විදියට ගත යුතු ක්‍රියාමාර්ග මොනවද කියලා අරගෙන ඒවා ගන්න එක. තුන්වෙනි කාර්යය තමයි අර ඔබ කිව්වා වගේ මිය ගියාගේ ජීවිත ගන්න බෑ. ඒ තුවාල ලත් අයට අතපය නැවත ගන්න බෑ. නමුත් ඒ මිය ගිය අය වෙනුවෙන් වන්දි ලබා දීම කරන්න පුළුවන්. ඒක කරලා තියෙනවා. තව දුරටත් කෙරෙමින් පවතිනවා. ඒ වගේම මේ තුවාල වලට ලක් වෙච්ච අයට වන්දි ලබා දීලා තියෙනවා. ඒ අයට සෞඛ්‍ය පහසුකම් ලබා දීම සඳහා කටයුතු කරලා තියෙනවා. දිගටමත් කටයුතු කරනවා. ඒ වගේම තව මේවයි නිර්දේශ වල තියෙන විශේෂයෙන් ඒ සිද්ධියෙන් අනාථ වෙච්ච දරුවෝ ඉන්නවා. ඒ අයගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් සොයා බලන්න බාරකාර මණ්ඩල පත් කරලා තියෙනවා. ඒ අයගේ අධ්‍යාපනය විතරක් නෙවෙයි යාගේ රැකවරණය සම්බන්ධයෙන් විශේෂ කටයුතු කරලා තියෙන මේ ආදි වශයෙන් කටයුතු රාශියක් කරලා තියෙනවා. ඒ වගේම මේ ආකාරයෙන් ඔබ දන්නවා මේ බෝම්බ ප්‍රහාරය වගේම මීට කලින් ওই වගේ සිද්ධි ඇති වෙලා තියෙනවා. අපි දන්නවා ශ්‍රී මහ බෝධි ඒ ත්‍රස්තවාදී ප්‍රහාරයක් ඉෂ්ට වුණා. ඒ වගේම දළදා මාලිගාවට ත්‍රස්තවාදී ප්‍රහාරයක් ඇති කරා. ඉතින් ඒ අය සම්බන්ධයෙන් යම් කටයුතු කරලා තියෙනවා. ඉතින් එම නිසා මේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරලා විශේෂ ක්‍රියාමාර්ග අරගෙන රජයේ ප්‍රමුඛ කාර්යයක් විදිහට ඒ සාධාරණ ඉෂ්ට කිරීමේ කටයුතු කරලා තියෙනවා කියන එක මට පැහැදිලිව කියන්න පුළුවන්. හොඳයි. අපි සූදානම් විරාමයක් ලබා ගන්න. තව බොහෝ දේ කතා කළ යුතුයි. ඊට පෙර අපි විරාමයක් ගන්නවා. ඔබ නැවතත් එකතු වෙන්නේ 7 වෙනි පැයේ සමකින් ජනාධිපති නීති අධ්‍යක්ෂ ජෙනරාල් ජ්‍යෙෂ්ඨ නීතිඥ හරිගුප්ත ආරෝහණ දීර මහත්මයා 7 වෙනි පැයට එකතු වෙන අපි පාස්කු ප්‍රහාරයේ වගේ මේ විමර්ශන කටයුතු පිළිබඳව කතා බහ කරමින් ඉන්නේ. දැන් ඔබතුමා සඳහන් කළා මේ දැන් පාස්කු ප්‍රහාරයේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පිරිස මේ චෝදනා ලැබලා ඉන්න පිරිස උන්ට නීතිපතිවරයා විසින් 23270ක චෝදනා ප්‍රමාණයක් එල්ල කළ තියෙන අධිචෝදනා ගොනු කරන කටයුතු කරනවා. මොන අංශ යටතේද මොනවාද මේ වැරදි? මෙහෙම විශේෂයෙන් ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ තමයි මේ චෝදනා ගොනු කරලා තියෙන්නේ. එනම් මේ මිනිමැරීම සඳහා මේ වගේ විශාල මිනිමැරීම් රාශියක් සිදු වෙලා තියෙනවනේ. කුමන්ත්‍රණය කිරීම එක චෝදනාවක්. අනිත් එක තමයි ඒ කුමන්ත්‍රණය කිරීම සඳහා කටයුතු කිරීමෙන් ඊට ආධාර හා අනුබල ලබා දීම. ඊට පස්සේ පුපුරණ ද්‍රව්‍ය සහ අවියායුධ එකතු කිරීම. ඊට පස්සේ මිනීමැරීමට තැත් කිරීම.
අනිත් එක තමයි මිනී මැරීම යන චෝදනා. මේ චෝදනා යටතේ තමයි ඒ කියන්නේ ප්‍රබලම චෝදනා මේවා තමයි නීති ශාස්ත්‍රය තුළ එම නීති ක්‍රමය තුළ පුද්ගලයෙක්ට එරෙහිව ඉදිරිපත් කරන්න පුළුවන් ප්‍රබලම චෝදනා තමයි ඉදිරිපත් කරන්නේ. හොඳයි ජේෂ්ඨ නීතිඥතුමා මේ දැන් පාස්කු ප්‍රහාරය සම්බන්ධ මේ අපි දකින අවසන් වාර්තාව මේ පළමු වෙලම තියෙන්නේ මේ දැන් මේ වාර්තාව ඉදිරිපත් වුණාම අපි දැක්කා පක්ෂ විපක්ෂ බොහෝ දෙනෙක් කියන කාරණාවක් තමයි මේකේ රහස්‍ය වාර්තා තිබ්බ මේ දේවල් හැංගුවා මේ දේවල් මාධ්‍යයට හෙළි කළේ නැහැ කාදිනල් හිමිපාණන් පවා මේ රහස් වාර්තා පිළිබඳව විමසුවා ඇත්තට මෙහෙම හැංගුවද අපි දැක්ක පහුගිය කාලේ එහෙම චෝදනා කරනවා එහෙම මේ ඔබතුමන්ලා මේ හංගලද කටයුතු කරන්නේ මෙහෙමයි දැන් මේ වගේ කාරණයක් කරනකොට මම අර කලින් කිව්වා වගේ ඉතා විධිමත්ව කළ යුතු වෙනවා. දැන් මෙම කොමිෂන් වාර්තාවේ බාර දෙනකොටම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනාධිපති සිල්වා මැතිතුමා සහ අනිකුත් සමාජිකයන් පවසා සිටියා ජනාධිපතිතුමාට මෙම වාර්තාවේ සාක්ෂි සටහන් තුළ සාක්ෂි සටහන් වෙලුම් 28ක් ප්‍රධාන වශයෙන් රහසිගත වෙලුම් විදියට තමයි බාර දුන්නේ. එතකොට මේ රහසිගත වෙලුම් වල රහස්‍යභාවය ආරක්ෂා කළ යුතුමයි. ඒ අනුව මොකද ඒ සාක්ෂි ගැනීමේදීත් කොමිෂන් විසින් අර ඉන් කැමරා කියන අපි ඒ කියන්නේ මේ සංවෘත කිසි කෙනෙක්ට මේ සාක්ෂි අහන්න විදියක් නැහැ. මේ අහන්න පුළුවන් මේ සමාජිකයන්ට ඒ සාක්ෂි දෙන අයට විතරයි. ඒ අයගේ සාක්ෂියේ ප්‍රධාන වෙලුම් 28ක් තිබුණා. එය ඇත්ත වශයෙන්ම අපි කාටවත් නිකුත් කරේ නැහැ. නිකුත් කරේ ආරක්ෂක මණ්ඩලයේ උපදෙස් ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කළා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ගරු නීතිපතිතුමාට පමණයි ඒක දුන්නේ. ඒ නීතිපතිවරයාට තමයි මේ නඩු පැවරීමේ කටයුත්ත සඳහා ඒ රහස්‍ය සාක්ෂි අවශ්‍ය වෙනවා. ඒ අනුව නීතිපතිවරයාට බාර දුන්නා. ඒ අනුව කිසිම හැඟීමක් කළා නැහැ. විශේෂයෙන් මේ ප්‍රධාන වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙන පාර්ලිමේන්තුවේ සභාගත කරලා තියෙන පාර්ලිමේන්තුවේ විවාද කරලා තියෙනවා මේක සම්බන්ධයෙන්. ඉතින් නමුත් මේ රහස්‍ය වාර්තා සියල්ලම ගරු නීතිපතිතුමාට බාර දීලා තියෙනවා නඩු කටයුතු පවරන්න. ඒක එතුමා ඒක යොදාගෙන දැන් අර බොහොම සාර්ථකව මම හිතන්නේ මේ චෝදනා 23270ක් ඇතුලේ නඩු ගොනු කරලා තියෙනවා. හොඳයි. දැන් පරීක්ෂණ ආකාරයෙන් සිද්ධ වෙගෙන යන දැන් අර බොහෝ වෙලාවට චෝදනාවක් කෙල්ල වෙන්නේ දැන් මේ කොරෝනා සමයේ පරීක්ෂණ ප්‍රමාදයේදී. හැබැයි ඔබතුමන් සඳහන් කරන විදිහට දැන් මේ පරීක්ෂණ කටයුතු දිගටම අඛණ්ඩව සිද්ධ වෙනවා. ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. ඔය අතරේ දැන් විශේෂම ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ අපි දැක්කා රිෂාඩ් බදවේදි මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගන්න මේ කාරණාත් එක්කම සමාජයේ දෙයක් තියෙනවා මේ කිසියම් පිරිසක් ඉලක්ක කරගෙනද මේ නීති කටයුතු සිද්ධ වෙන්නේ මේ විනිවිද භාවයක් නැද්ද කියලා. අර පහුගිය කාලේ නම් අපි දැක්කා රජය මේ නියෝජනය කරන මැති ඇමතිවරුන් පවා මේ කිසියම් ආකාරයක අධිකරණ පද්ධතියට බලපෑම් මෙල්ල කරනවා. දැන් මේ චෝදනා එල්ල වෙලා තිබ්බ පිරිස් අතර හිටපු ජනාධිපතිවරයා ඉන්නවා. හිටපු අගමැතිවරයා ඉන්නවා. දැන් ඔවුන් දෙදෙනාම පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. වරප්‍රසාද හිමි වෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට. හැබැයි මේ වරප්‍රසාද නීතිය යට ගහන්න තරම් ප්‍රමාණවත්ද දැන් මේ එල්ල වෙලා තියෙන චෝදනාවලට ඔබතුමන්ලා කිසියම් ආකාරයක ක්‍රියාමාර්ග ගන්නේ නැද්ද හිටපු ජනාධිපතිවරයෙක් හිටපු අගමැතිවරයෙක්? මෙහෙමයි. දැන් නඩු පැවරීමේ කටයුත්ත පූර්ණ වශයෙන්ම මම කිව්වා වගේ බාර වෙලා තියෙන්නේ නීතිපතිවරයාට. ඒතකොට නීතිපතිවරයා යම් පුද්ගලයෙක්ට හෝ පුද්ගල කණ්ඩායමකට නඩු පවරන විට එතුමා සලකා බල යුතු කාරණා රාශියක් තියෙනවා. නීතිමය කාරණා. ප්‍රධාන වශයෙන් එම නඩුව ගොනු කර ගැනීමට තරම් අවශ්‍ය සාක්ෂි තියෙනවද? යම් චෝදනාවක් යම් පුද්ගලයෙක්ට ඉදිරිපත් කරනවා නම් ඒ චෝදනාව අධිකරණයේ ඉදිරියට ගෙන යා යුතු වෙනවා. දැන් මේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවකදී යම් කිසි පුද්ගලයෙක් සම්බන්ධයෙන් නිර්දේශයක් ලබා දෙන්නේ රටේ නීතියේ විශේෂයෙන් සාක්ෂි ආඥා පනත අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයවාදී නීතිමය කටයුතු වලට යොදා ගන්නා නීතිමය තත්ත්වයන් තියෙනවා. ඒ සාක්ෂි නීතිය ඒ විදිහටම බලපාන්නේ ජනාධිපති කොමිෂන් සභාවට. එතකොට එතන බලපාන්නේ ඉදිරිපත් වෙන
කාරණානුව නිර්දේශයක් තමයි කොමිෂන් සභාවක් ලබා දෙන්නේ. නමුත් නීතිපතිවරයාට නඩු පැවරීමේදී මේ නිර්දේශය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන්න හැකියාවක් නැහැ. මොකද මේ නිර්දේශ වල නීතිමය කරුණු ඔප්පු කළ යුතු වෙනවා. එතකොට මොකද අධිකරණයට ආවම සාක්ෂි ආඥා පනත ක්‍රියාත්මක වෙනවා. ඉතින් සාක්ෂි ආඥා පනතට අනුව තමයි සාක්ෂි විභාග වෙන්නේ. කොමිෂන් සභාව පරිදිනේ. ඒ අනුව මේ පුද්ගලයන්ට නඩු පැවරීමේදී අවශ්‍ය සාක්ෂි තියෙනවද චෝදනාවක් ගෙනියන්න. ඒ වගේම දැන් ඔබ ප්‍රශ්නයක් වතු කරා හිටපු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් අපි දන්නවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන මුක්තිය ජනාධිපතිතුමාට 34 වගන්තිය යටතේ. ඉතින් ඒ මුක්තිය කොයි ආකාරයෙන් මේක යෙදෙනවද මේ සියල්ල සලකා බැලිය යුතුනේ. ඒ අනුව ඒ සියලු සාධක බලලා තමයි ගරු නීතිපතිවරයා නඩු ගොනු කරන්නේ. එතකොට මේ නඩු පැවරීමේ දේශපාලනඥයන්ටද වෙනත් අපරාධකරුවන්ටද වෙනත් ආගමික මේ වලට අන්තවාදී කණ්ඩායම් වලට සම්බන්ධ අයටද මේ සියලු දෙනාටම නඩු පැවරීම කළ යුත්තේ නීතිපතියා අර සියලු සාධක සලකා බලලා තමයි. ඒ අනුව තමයි එතුමා හඳුනාගෙන මේ සැකකරුවන් 25 දෙනාට නඩු පැවරීම ඔය අතර හිටපු ආරක්ෂක ලේකම්වරයන් ඔහු සඳහන් කළා අපි මේක එච්චර ගණන් ගත්තේ නැහැ මෙච්චර දැවැන්ත ප්‍රහාරයක් කෙල්ලවිද කියලා. ඒ වගේම හිටපු අමාත්‍යවරයෙක් කියනවා ඔහුගේ පියා රෝහල්ගත වෙලා හරින් ප්‍රනන්දු මහත්මයා මේ පියා රෝහල්ගත වෙලා ඉන්නකොට මේ පිළිබඳව දැනගෙන හිටියා කියලා. ඉතින් මේ ගැන පරීක්ෂණ සිද්ධ වෙනවා. මේ ගැන පරීක්ෂණ සිදු වෙනවා. එතකොට පරීක්ෂණ සිදු වෙනවා වගේම ඒ දැන් තියෙන අපරාධයක යම්කට ක්‍රියාකාරීව දායක වෙලා අපරාධයට සම්බන්ධ වෙන. සමහර අවස්ථාවල මේ නොකර හැරීමක් සිදු කරොත් ඉනැක්ෂන් කියලා කියන්නේ ඒ සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතුව තිබිලා ක්‍රියා නොකළේ සිටියා නම්. දැන් උදාහරණයක් කිව්වොත් දැන් කවුරු හරි කෙනෙක් දැන් මෙතෙන්ට ඇවිල්ලා මොකක් හරි අරගෙන මෙහෙම ගහන්න එනවනම් මට ඒක නවත්තන්න තිබුණා නම් මම මේක නවත්තන්න නැතුව හිටියොත් යම් කිසි නොකර හැරීමක්. ඒ නොකර හැරීමක් සම්බන්ධයෙන්ුත් නඩු පැවරීමේ හැකියාව තිබෙනවා. ඉතින් ඒ වටත් නමුත් අපරාධ නීතියේ සංඝටක සියල්ල සලකා බලලා තමයි නීතිපතිවරයාට කළ යුතු වෙන්නේ. නීතිපතියා ඒ සම්බන්ධ අවධානය යොමු කළා තියෙන. ඒක තමයි මම හිතන්නේ හරින් ෆර්නෑන්ඩෝ මේ ගරු මන්ත්‍රීතුමාව ගෙනල්ලා මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගෙන තියෙන. ඉතින් මේ ප්‍රකාශය ලබා ගත්තට පස්සේ ප්‍රකාශයේ කරුණු සලකා බලලා තමයි ඉදිරි කටයුතු කළ යුතු වෙන්නේ. හොඳයි. ඔය අතරේ මේ රටේ ජනතාව සහ විශේෂයෙන්ම උගත් වියත් විද්වතුන් බොහෝ දෙනෙක් කියන කාරණාව තමයි දැන් පාස්කු ප්‍රහාරය අපේ ජීවිතේ අපි ලැබපු අමිහිරි අත්දැකීමක්. ඊට පෙරත් ත්‍රස්තවාදයෙන් හින්දා බොහෝ අත්දැකීම් ලැබිලා තියෙනවා. දැන් මේ කටයුතුත් එක්ක ජාතික ආරක්ෂාව කියන දේ ප්‍රබල තැනකට ආවා. නීති සංශෝධනය වෙන්න ඕනේ කියන කාරණාවත් ඔය අතරදී මතුණා. නීති ප්‍රබල නැති හින්දා තමයි මේ වගේ දේවල් සිද්ධ වෙන්නේ කියලා. ඔබතුමන් විශ්වාස කරන විදිහට ඒ විදිහට නීති සංශෝධනය වෙන්න ඕනේද? ඒ සඳහා මොන හරි ක්‍රියාමාර්ග අරගෙන තියෙනවද? ඔව්. මේ දැන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අපි දන්නවා ආසියාවේ පමණක් නෙවෙයි මුළු ලෝකෙම පිළිගන්නවා මේ ආරක්ෂාව සම්බන්ධ විශේෂඥ දැනුමක් තියෙන විශේෂඥයෙක්. එතකොට එතුමා ජාතික ආරක්ෂාව තමයි ප්‍රධාන කාරණය කොට සලකන්නේ. ඒ අනුව පත්වෙච්ච දවසේ ඉඳලා ජාතික ආරක්ෂාව තර කරන්න ගත යුතු ක්‍රියාමාර්ග මේ කියන්නේ යටිතල වශයෙන් සහ උඩුතල වශයෙන් අරගෙන තියෙනවා. දැන් ඇත්තටම ජාතික ආරක්ෂාව පල්ලෙහා මට්ටමකට වැටිච්ච හින්දා තමයි මේ අවාසනාවන්ත සිද්ධිය 2019 අප්‍රේල් 21 සිදු වුණේ. එම නිසා මොකද බුද්ධ්‍යංශ දුර්වල කරලා තිබුණා. ඉතින් මේ වන විට ජනාධිපතිතුමාගේ උපදෙස් මත ඒ බුද්ධ්‍යංශ සියල්ල නැවතත් අර 2005 කාලේ සිදු කරා වගේ නැවතත් ශක්තිමත් කරලා ඒ වගේම මේ බුද්ධ්‍යංශවලට ලබා දිය යුතු තාක්ෂණික දැනුම සහ ඉතා අර හයිටෙක් මේ අපි කියනවා ඉතා අධිතාක්ෂණික මෙවලම් ලබා දීලා විශේෂ ඒ මෙවලම් විදේශ වලින් අරගෙන ඒ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් මේ බුද්ධ්‍යංශ වලට කටයුතු කරන්න අවස්ථාව සලසලා තියෙනවා. ඒ වගේම තමයි ඔබ කිව්වා නීති ප්‍රතිසංස්කරණය විය යුතුයි කියලා. අපි දන්නවා මේ අධිකරණ අමාත්‍යවරයා විදියට කටයුතු කරන්නේ ජනාධිපති නීතිඥ අලි සබ්රි මැතිතුමා. ඉතින් එතුමා නීතිය සම්බන්ධයෙන් ඒ නීති ශාස්ත්‍රයේම
ඉන්න ඉතාම අර මේ බොහොම නීති ශේෂ්ත්‍රයේ ප්‍රබල පුද්ගලයෙක්. ඒ කියන්නේ නීතිය සම්බන්ධයෙන් විශාල අපරාධ සහ සිවිල් නඩු විශාල සංඛ්‍යාවක් සිදු කරපු එතුමාගේ මූලිකත්වයෙන් ජනාධිපතිතුමාගේ උපදෙස් මත කමිටු 28ක් හෝ 30ක් ඊටත් වැඩි ප්‍රමාණයක් ඒ නීතිඥවරුන් නීතියට සම්බන්ධයි අනු කමිටු හදලා මුළු රටේම නීතිය ප්‍රතිසංස්කරණය කිරීමේ ක්‍රියාවලියක් සිදු කරගෙන යනවා බොහොම වේගයෙන්. විශේෂයෙන් අනපනත් සංශෝධනය කිරීම, ඊට පස්සේ අපි හිතමු සිවිල් කටයුතු සම්බන්ධයෙන් දික්කසාද නීතිය, දීපල නීතිය, ඔබ දන්නවා දීපල දැන් බෙදුම් නඩුවේම අවුරුදු 30 40 50 60 යන පරම්පරාවෙන්. ඉතින් ඒවා අර ලැබෙන දැනුම ප්‍රමාණය අපි දකිනවා මේ ළමා අපචාරයක් සිදු කළත් බොහොම පොඩි දඩයක් නිදහස් කරනවා. ඒ වගේම අපි දන්නවා විශේෂම ගණිකා නිවාසයේ සම්බන්ධිනු දඩේ බොහොම පොඩි දඩයක් තියෙන දැන්. මේ දේවලුත් සංශෝධනය වෙයි. ඔය වෙන මොකද ඔය අවුරුදු 1800 ගණන් වල 1900 මුල් ගණන් වල තිබිච්ච පනත්නේ තියෙන්නේ. ඉතින් ඒවා සංශෝධනය විශේෂයෙන් මේ අපරාධ නඩු විධාන සංග්‍රහය සහ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත මේවත් සංශෝධනය වෙනවා. ඉතින් ඒ වගේම මෙවැනි සිද්ධි වළක්වා ගැනීම සඳහා සැකසිය යුතු නව අනපනත්නුත් කෙටුම්පත් කරමින් සිටිනවා. හොඳයි. අපි අවසාන වශයෙන් තවත් බොහෝ දේ කතා කරන්නට තියෙනවා. ඊට කලින් අපි සූදානම් විරාමයක් ලබා ගන්නවා. ඔබ නැවතත් එකතු වෙන්නේ 7 වෙනි පැයේ සමගින් අපි කතා කරමින් ඉන්නේ පාස්කු ප්‍රහාරය සහ දැන් ඒ විමර්ශන කටයුතු වල ප්‍රගතිය පිළිබඳව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජෙනරාල් ජ්‍යෙෂ්ඨ නීතිඥ හරිගුප්ත ආරෝහණදීර මහත්මයා අපිත් එක්ක එකතු වෙන්නේ. දැන් හරිගුප්ත මහත්මයා මේ දැන් ඔබතුමන්ලටත් වගකීමක් තියෙනවා සහ රටේ ජනතාව බලන් ඉන්නවා. මේ පාස්කු ප්‍රහාරයේ විඳිතයන් බොහෝ ප්‍රමාණයක් ඉන්නවා. ඒ ප්‍රමාණය වගේම රටේ ජනතාවත් බලන් ඉන්න දෙයක් තමයි ඔවුන්ට සාධාරණයක් කිටුවේද අවසාන වශයෙන් අපිට කියන්නකෝ. දැන් මේ සාධාරණයක් කිටුවේද කොච්චර කාලයක් බලන් ඉන්න ඕනද? දැන් 2019 අවුරුද්දේ සිද්ධ වෙච්ච දෙයක් පිළිබඳව අපි 2021 අවුරුද්දෙත් කතා කරනවා. අවුරුදු දෙකක්ම ගත වෙලා. මොකද්ද දෙන්න පුළුවන් සහතිකය? ඔව් ඇත්තටම දැන් බලන්න 2019 අප්‍රේල් 21 මේ සිදුවීම සිදු වුණා. ඊට පස්සේ ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරා 2019 සැප්තැම්බර්. ඒකේ වාර්තාව බාර දුන්නේ 2021 පෙබරවාරි 1 වෙනිදා. ඒ වාර්තාව බාර දුන්න ගමන් ජනාධිපතිතුමා ඊට ප්‍රමුඛත්වය මොකද ඒ වාර්තාව ලබා දුන්නට පස්සේ තමයි ඉදිරි කටයුතු කරන්න පුළුවන්. ඒ කියන්නේ වාර්තාව 2021 පෙබරවාරි 1 වෙනිදා ලබා දුන්නාට පස්සේ දිගටම ඒ ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. දැන් මේ වන විට දැන් අර අපි දන්නවා ඔබ කිව්වා වගේ ලංකාවේ මුළු ජනතාවම බලාගෙන ඉන්නවා. කතෝලික ජනතාව, බෞද්ධ ජනතාව විතරක් නෙවෙයි ජාත්‍යන්තර ප්‍රජාව බලාගෙන ඉන්නවා. මේ අයට මේකට මොනවද කරන්නේ කියලා. ඉතින් ඒ අනුව තමයි ඒ ශිෂ්ට රජයක් විදියට ශිෂ්ඨාකාරයට ඒ නීතියේ සියලුම මූලධර්මයන්ට අනුකූලව මේ කටයුත්ත දැන් කරලා තියෙන්නේ. ඒ අනුව තමයි මේ ඔබ සිදු වුණා මං පැහැදිලි කරා චෝදනා 23270ක් යටතේ මේ අපරාධකරුවන් අඳුරගෙන නීතිය අභිමුවට ගෙනල්ලා නීතියේ විශේෂයෙන් මේ නඩු ප්‍රමාද කිරීමකින් තොරව විශේෂ මහාධිකරණයක් පත් කරලා මේ කටයුත්ත සිදු කරන්නේ අන්න ඒකයි. එම නිසා අපිට නිශ්චිතවම කියන්න පුළුවන් මේ නඩු කටයුතු නිවැරදි ආකාරයෙන් සිදු වෙලා මේ අයට විරුද්ධව කටයුතු කරනවා. ඒ වගේම මේ අවසන් වාර්තාවේ දක්වලා තියෙන සහනයන් සියල්ල ලබා දීමට රජය කටයුතු කරනවා. හොඳයි. ඒ සහතිකයේ බොහොම වටිනවා රටක් විදිහට. අපි බලන් ඉන්න ඔබතුමන්ලා ඒ කටයුතු ඉෂ්ට සිද්ධ කරනකම් සහ අර පහුගිය කාලේ පැවැත්වෙච්ච විදිහට දැන් එක රජයකින් තවත් රජයකට මාරු වෙනකම් මේ කටයුතු සිද්ධ නොවේ කියලා අපි ප්‍රාර්ථනා කරනවා සහ ඔබතුමන්ලා මේ බලේ ඉන්න කාලය තුල මේ කටයුතු ඉෂ්ට සිද්ධ වෙන කියලාත් අපි ප්‍රාර්ථනා කරනවා. රටේ ජනතාව විදිහට බොහොම බලාපොරොත්තු සහගත වෙන්න මොහොතක්. ඉතින් ඒ සඳහා අවශ්‍ය වැඩ කටයුතු දැන් සූදානම් කෙරෙමින් පවතින. අප ස්තුතිවන්ත වෙනවා අද දවසේ 7 වෙනි පැයට එකතු වීම පිළිබඳව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජෙනරාල් ජ්‍යෙෂ්ඨ නීතිඥ හරිගුප්ත ආරෝහණදීර මහත්මයා බොහොම ස්තුතියි අපිත් එක්ක. බොහොම ස්තුතියි අවස්ථාවලදී. හොඳයි අපි සූදානම් අදට ඔබේ නිවසෙන් සමු ගන්න යලිත් ඔබ මුණ ගැහෙන්න සූදානම් හෙට උදේ 7ට. ඔබට සුබ දවසක්.